එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. බෝඩ් එක බලමු. කොහොමද අපි මේ කොටස කොට දාගන්නේ කියලා බලන්න ඕනේ. හරි. හොඳයි. බලයක භ්‍රමණ ආචරණය. හරි. බලයක භ්‍රමණ ආචරණය. දැන් මේ බලයක භ්‍රමණ ආචරණය කියලා කියන්නේ හරි මම ඔයාලට මෙහෙම දෙයක් කියන්නම්. මට පොඩි උදාහරණයක් දෙන්න. හරි. දැන් මේ බලන්න. දැන් මේ තියෙන දණ්ඩා නේද? මං මෙන්න මේක කෙලවරකින් අසව් කරලා තියෙන්නේ. අසව් කරන කියන සම්බන්ධ කරලා තියෙන්නේ තදින් නෙමෙයි සහැල්ලුවෙන්. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය වටා මෙයාට මොනවා වෙන්න පුළුවන්ද? භ්‍රමණය වෙන්න පුළුවන්. හරි. මම මේ පැත්තෙන් මෙහෙට බලයක් ඉහළට දෙනවා. ඉහළට බලයක් දුන්න ගමන් මෙයා මොකද වෙන්නේ? භ්‍රමණය වෙනවා. එතකොට දැන් අපි පළවෙනි කොටසේ කතා කරේ නිව්ටන් නියම ගැන. එතකොට අපි කතා කරේ මේ යම් කිසි වස්තුවකට බලයක් දුන්නොත් එයා ඒ රේඛීයව චලනය වෙන එක ගැන. දැන් අපි කතා කරන්න යන්නේ බලයක් හින්දා භ්‍රමණයක් සිද්ධ වෙන එක ගැන. හරි. එතකොට ඒ යටතේ අනුමාත්‍රකාවක් තියෙනවා බල ගූර්ණය. බල ගූර්ණයේ සංකේතයේ ග්‍රීක් කෝඩිය අසුරක් ටෝ. මොකද්ද? ටෝ. මේකේ නම මොකද? ටෝ. ඔයාලා උච්චාරණය කරන පුදුන් ටෝ කියලා පුදුනා නම් ඇති. හරි. එතකොට මේ බල ගූර්ණය ගැන තමයි කතා කරන්නේ. හොඳයි. එතකොට මුල ඉඳන්ම ගත්තොත් බලයක් හින්දා වස්තුවකට භ්‍රමණය වෙන්න පුළුවන් හැකියාවට අපි කියනවා මොකද්ද? බල ගූර්ණය කියලා කියනවා. හරි. එහෙනම් පළවෙනි වාක්‍යය highlight කරගන්න. පළවෙනි වාක්‍යය ඒ කියන්නේ බලයක් හින්දා යම් වස්තුවකට යම් ලක්ෂයක් වටා භ්‍රමණය වෙන්න පුළුවන් නම් අපි ඒකට කියනවා බල ගූර්ණය කියලා. ගූර්ණය බල ගූර්ණය. හරි. දැන් මෙහෙමයි. අපි මේවා ඉගෙන ගන්නකොට පොඩ්ඩක් රූපක සාරණයක් තමයි ඉගෙන ගන්න. හැමතිස්සෙම ප්‍රායෝගික වස්තු ගන්නත් බැහැනේ. පාවෙනවනේ. ඒ හින්දා මම යම් කිසි දණ්ඩක් මෙන්න මේ වගේ දණ්ඩ එතනින් තදින් කලම්ප කරනවා. තදින් අනේ හතරක් විතර ගාලා තද කරනවා. ඒක නම් බලයක් කියලා. ඉහළට බලයක් කියලා. මොකද වෙන්නේ? යාරක එන්නේ නැහැ. එහෙනම් මේ ලක්ෂයේදී මෙතන තදින් අසව් කරලා තියෙනවා. තදින් සම්බන්ධ කරලා තියෙනවා. මේ වස්තුවේ භ්‍රමණය වීමේ හැකියාවක් නැහැ. එහෙනම් මෙන්න මේ දණ්ඩට නිදහස තියෙනවා මේ ලක්ෂය වටා මොනවා වෙන්නද? භ්‍රමණය වෙන්න. හොඳයි. ඊළඟට තියෙනවා ආය highlight කරන්න දෘඩ ලෙස අසව් කළ විට වස්තුවකට භ්‍රමණය විය නොහැක. ඒ වාක්‍ය සෙට් එකම highlight කරලා. කොටින්ම කිව්වොත් දැන් ඔයාලා හරි ප්‍රායෝගිකයි වුණා. මේ වගේ ලෑල්ලක් තියෙනවා. ලෑල්ලක් මෙහෙම කියලා මෙන්න මෙතනින් එක ඇණයක් ගැහුවොත් හරිද? අපි මෙතනින් බලයක් දුන්න ගමන් මෙයා මේ වටේ මොනවා කරන්න පුළුවන්ද?
කැරකෙන එක වළක්වන්න අපිට පුළුවන් මෙතනින් යන දෙක තුනක් ගහන්න. එතකොට මේක ප්‍රමණය වෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට හොඳයි. දැන් ඊළඟට මේ වගේ කිසිම හැඩයක් නැති වස්තුවක් අරගෙන මම මෙන්න මෙතනින් අසව් කරනවා. මෙයා මේ ලක්ෂ්‍ය වටා මොකද වෙන්නේ? මේ ඕ ලක්ෂ්‍ය කියලා ගන්න. ඕ ලක්ෂ්‍ය වටා ඕන අතරකට භ්‍රමණය වෙන්න පුළුවන්. මම මෙයාට F කියලා බලයක් දෙනවා මේ පැත්තට. මෙහෙම තල්ලු කරනවා. එයා වස්තුව මොකද වෙන්නේ? මෙන්න මේ අත පැත්තට භ්‍රමණය වෙනවා. එතකොට මේ අත පැත්තට භ්‍රමණය වෙනවා නම් අපි කියනවා වාමාවර්ත කියලා. වම නෙමෙයි වාමාවර්ත. පොරළොස් කටු කරගෙන පැත්තට කරගෙනවා නම් දක්ෂිණාවර්ත. හරි. එතකොට ඒක හොඳටම තේරෙනවනේ. හරි. එතකොට බල දූරණයට අනිවාර්යයෙන්ම දිශා දෙකක් තියෙනවා. එක දිශාවක් අනිවාර්යයි. කියන්නේ දෙන්න පුළුවන් දිශා දෙකයි තියෙන්නේ. එක දක්ෂිණාවර්ත වාමාවර්ත. හරි. එතකොට ඉතින් මේ බල දූරණය අපිට හොයන්න අපිට තියෙන්න ඕන සමීකරණයක්. මම බලය F කියලා ගන්නම්. මෙන්න මේ අසව් කරලා කරලා තියෙන මේ බලයට තියෙන ලම්බ දුර මම D කියලා ගන්නම්. මොකද D. එහෙනම් මට බල දූරණය ලියන්න පුළුවන්. ඕ ලක්ෂ්‍ය වටා මොන පැත්තද? ඕ ලක්ෂ්‍ය වටා වාමාවර්ත බල දූරණය සමාන වෙනවා බලය වැඩි කිරීම මොන දුරද? ලම්බ දුර. බල දූරණය අපි කැපිටල් G අක්ෂරයෙන් පෙන්වුම් කරනවා. බලය F ලම්බ දුර D. එහෙනම් බලය වැඩි කරන්න තියෙන්නේ මොන දුරෙන්ද? නිකන් දුරෙන් නෙමෙයි ලම්බ දුරෙන් වැඩි කරන්න ඕනේ. හරිද? ඉස් කොටුවක් නේ තියෙන්නේ. නෑ සමීකරණ තියෙනවනේ. හරි. කොටුවක සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයම හයිලයිට් කරගන්න. මතක තියෙන්න ඕන ඔයාලට. වැදගත්ම කොටසක් කියන්නේ හරි. එතකොට මට කියන්න මෙයා ඒකක ගන්නෙ කොහොමද? ඒකක හරි ලේසි ඒකක ගන්න. බලය මනින්නේ නිව්ටන් වලින්. දුරම ඉන්නේ. එහෙනම් ඒකක මොකක්ද? නිව්ටන් මීටර්. බල දූරණ ඒකක නිව්ටන් මීටර්. ඒ වගේම ඔයාලා දන්නවා එක්කම යාලට වාමාවර්ත දිශාවක් තියෙනවා නැත්නම් දක්ෂිණාවර්ත. එහෙනම් මේ බල දූරණය කියලා කියන්නේ දෛශික රාශිය. එහෙනම් ඔය සමීකරණයට යටින් තියෙනවා බල දූරණේ ඒකක කියන එකයි බල දූරණේ දෛශික රාශියක් කියන එකයි හයිලයිට් කරගන්න. බල දූරණේ ඒකක නිව්ටන් මීටර් වේ. බල දූරණේ දෛශික රාශිය කියන එක හයිලයිට් කරගන්න. හරි. එහෙනම් මම මේ ටික මකන. හරි. එතකොට සාමාන්‍යයෙන් බල දූරණේ යෙදෙන අවස්ථා කීපයකුත් බලමු. ඕන තරම් තියෙනවා. ඔයාලා දන්නවා රෝදයක් වාහන රෝදයක් ගත්තොත් එතන රිම් එකේ මෙහෙම ඇන 7ක් 5ක් 6ක් විතර තියෙනවනේ. එතකොට අපි ඕක ගලවන්න මොකද කරන්නේ? මට යතුරක් නම් හරියට අනින්න බෑ. පහළට නම් ගැලවෙන්නේ. එබන් මෙන්න මෙහෙම පල්ලයට අල්ලුනොත් මෙයා මේ වටේ කරගෙනකොට එනේ මොකද වෙන්නේ? කරගෙනවා. එතකොට මෙතන තියෙන බල දූරණයක්. ඒ කියන්නේ වාහනයක රෝදයක් ගැලවීම. නේද? සිම්පල් ඒ කියන්නේ වාහනයක රෝදයක් ගැලවීම. ඊළඟට
ඒ වගේම දැන් හිතන්න ලොරි එක වගේ නම් පොඩි මෙන්න මෙතක් විතර දිග යතුරක් තියලා මෙහෙම කරගෙවුත් දලව ගන්න බැරි නම් අපිට කරන්න පුළුවන් මොකද දේ? නෑ. දලව ගන්න බැරි නම් අපි කරන්නේ ඒක අස්සර තව බටයක් ගහලා දිග මොනා කර ගන්නවද? දිග වැඩි කර ගන්නවා. මේ අණ්ඩේ දිග වැඩි කර ගන්නවා. අණ්ඩේ දිග මොකද කරන්නේ? වැඩි කර ගන්නවා. තේරුණාද? ඒ කියන්නේ අපිට මෙතනින් කරකව ගන්න බැරි නම් අපිට ලේසි විදිය තමයි මේක අස්සර බටයක් යකඩ බටයක් බස්සලා මෙයාව පල්ලෙහාට කරපුවාම ලේසියෙන් මෙයාව වුණා ගන්න පුළුවන්. එක්කෝ මේක ගැලවෙනවා එක්කෝ මෙතෙන් අනේ ඔළුව වල පල්ලෙහා යනවා. හරිද දෙකෙන් එකක් වෙනවා නේද? හරිද? නෑ. හරි. එතකොට භාවිතයෙන් බල ගූර්ණය බුරුමයක්. ඔය බුරුමය කියන්නේ ඔයාලා නම් දැකලා නැද්ද දන්නේ නැහැ පරණ බුරුම. මෙහෙම අතින් තද කරලා මේ මෙන්න මෙහෙම කරකවනවා. හරිද? අන්න ඒකට කියනවා මොකද්ද? බුරුමය. තරත් බුරුමයක් ඇති වෙනවා. හරි. ඒ වගේම දොරක් ඇරීමේදී සහ වැසීමේදී අපි දොරේ අණ්ඩෙන් අල්ලලා එක්කෝ අදිනවා එක්කෝ තල්ලු කරනවා. දොර කැරකෙන්නේ අර සරණේරු දාලා තියෙන පැත්තෙන්නේ. එතකොට සාමාන්‍ය මේක දොර නම් මෙතන අසවුකල් දෙනවා නම් මේට මෙහෙට. වටයක්ම කැරගෙන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් හරි කැරගෙනවා. හරි? ඒක තමයි ඇත්ත කතාව. හරි. උදාහරණ තවරතරම් ඔයාලා දන්නවා. කල්පනා කරොත් කුඩල්ලා ඉඳගෙන ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හයිලයිට් එකකින් මේ උදාහරණ තුනේ සංකේත වලට ඒ කියන්නේ මේ ABC හරි දාගන්න. ABC කියනකොට හරි දාගන්න. හරි. දැන් කතාව හරි නේද? දැන් එන කතන්දරයක් තියෙනවා. දැන් තමයි ඔයාලා ඔළුවට දාගත්ත යුක්තිය. හරි. ඔළුවට දාගත්ත යුක්තිය දැන් තමයි. හරි. හිතන්න අපිට දෙයක් කරගවන්න එක බලයක් නැත්නම් බල කීපයක් උනත් දෙන්න පුළුවන්ද? පුළුවන් නේ? එක බලයක් නෙවෙයි කීපයක් උනත් දෙන්න. දැන් අපි කල්පනා කරන්න ඕන මොකද කරන්නේ? මෙන්න මෙතන ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්න. හරි. මෙතනදී මේ පැත්තට බලයක් දෙනවා F1 කියලා. ඒ වගේම මෙහෙටත් F1 කියලා බලයක් F2 කියලා බලයක් දෙනවා. හරි. මෙන්න මේ බලයෙන් ඉඳන් මෙයා මේ වටියේ කරගෙන මේ බලයෙන් ඉඳන් මෙතනදී බලයක් දෙනවා අනිත් පැත්තට. F3 මෙයා හින්දා මෙහෙට කරගෙනවා මෙයා හින්දාත් මෙහෙට කරගෙනවා මෙයා හින්දා කරගෙන්න බලන්නේ මේ පැත්තට. එතකොට හරිනම් දැන් අර බලය වගේම තමයි මේ පැත්තට බල දෙකක් තියෙනවා දක්ෂිනාවර්තව බල දෙකක් තියෙනවා මෙයයි මෙයයි වාමාවර්තව එක බලයක්. අපි බල ගූර්ණ හොයලා කොහමද මොකද කරන්න ඕනේ? එයාලගේ බීජ එකතුව ගන්න ඕනේ. කොටිම කිව්වොත් දැන් මේ බලයෙන් ඉඳලා මේ බලයෙන් ඉඳලා මෙහෙට කරගෙනවා වගේම තමයි මේ බලයෙන් ඉඳලා මෙහෙට කරගෙන බලනවනේ. එතකොට සාමාන්‍ය මෙහෙට කරගෙන වේගي මෙයා හින්දා වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? මෙයා මෙහෙට තල්ලු කරනවා මෙයා මෙහෙට තල්ලු කරනවා. එයාලට බාධකයක් විදිහට වෙන තමයි මෙයා අනිත් පැත්තට තල්ලු කරනවා. එතකොට ඒක ප්‍රබලතාවය අඩු වෙනවා. ඉතින් අපි බල ගූර්ණ වල බීජ එකතුව ගන්න ඕන. දිශාව සලකලා. හරි. එහෙම තේරුම් නැත්නම් පොඩි ගණනක් තියෙන අපි හදලා බලමු. තවත් තේරෙනවද කියලා. හරි. මෙහෙම F2 ලම්බදුර D2 අපි සාමාන්‍යයෙන් ස්කන්ධයක් සලකපුවම ලොකු ස්කන්ධ සලකන්නේ මේ වගේ තිතක් වගේ ලක්ෂීය ස්කන්ධයක් තමයි
හැමතිස්සෙම මොනා කරන්නද? සලකන්නේ. මෙයා එක ඒ බලෙන් ඉඳන් මෙතනට තියෙන දුර d1 ඒ වගේම මෙයා f3 ලම්බ දුර d3 දැන් අපි බල පූර්ණ ගන්නවා ඔයාලට කැමති දිශාවකට ගන්න එක්කෝ දක්ෂිණාවර්තව ගන්න එක්කෝ වාමාවර්තව ගන්න හරිද මම ගන්නම් දක්ෂිණාවර්ත මොනවද එතකොට දක්ෂිණාවර්තව ඇති වෙන බල පූර්ණ ධන වාමාවර්තව ඇති වෙන බල පූර්ණ ඍණ හරි එහෙනම් මම මෙන්න මේක ලියන්න එහෙනම් බල පූර්ණය G අකුර දාලා මම දාන්නේ මොනවර්තවද දක්ෂිණාවර්තව ඔන්න බලමු මෙයාගෙන් පටන් ගමු f3 වැඩි කිරීම f3 වැඩි කිරීම d3 ඊළඟට මෙයාගෙන් හිතමු එයත් ඒ පැත්තමයි මේ එයත් ඒ පැත්තමයි f2 වැඩි කිරීම d2 ඊළඟට මෙයා අනේ අනිත් පැත්තට ඉන්නේ එතකොට එයා ඍණ වෙනවා f1 වැඩි කිරීම d1 එතකොට මේ රුක්සරට යටින් විස්තරය දාලා ගන්න ඕනේ මෙන්න මේක යාර d කියලා ගත්තොත් අර ලම්බ දුර Jalan orang, jalan orang. Makanya dia akan purna දානකොට දිශාව දක්වන එක අනිවාර්යයෙන්ම වැදගත්ම කතාවක්. දිශාවත් එක්ක යන එකක් තමයි බල පූර්ණය කියලා කියන්නේ. හරි. තාම ඉතින් ඔයාලට ලොකුටම තේරෙන්නේ නැහැ නේ මේක පුරාණ යන්නේ. හරි උදාහරණ පළවෙනි ගාන හදමු මම තව එක දෙයක් ඔයාලට කියලා දෙන්නද තව එක දෙයක් කියලා දෙන්න ගණන් හදද්දී කියලා දෙන්නකෝ හරි උදාහරණ එක නිදසුන එක රූප සටහන දීලා තියෙනවා A ලක්ෂ වටා B ලක්ෂ වටා පූර්ණවල වීජයික්‍ය සොයන්නලු එයාට පිළිගන්නේ නැහැ එහා පැත්තේ පිටුවේ කොටු දෙකක් දීලා තියෙන එක හදන්න ඊළඟ පිටුවේ ඉගෙන හිතන්න ඕනේ නිව්ටන් 5යි නිව්ටන් 6යි මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ මේ A to Z කියලා දෙන්න බල පූර්ණය හරි අපිට කියනවා A ලක්ෂය වටා සහ B ලක්ෂය වටා බීජ අයිති ගන්නලු බල පූර්ණවල මම A ලක්ෂය වටා ගන්නවා අපිට කැමති නම් දක්ෂිණාවර්ත ගත්තයි කැමති නම් වාමාවර්ත ගත්තයි දිශාව ප්‍රශ්නයක් නැහැ අපි දාන දිශාව අනුව ධන ඍණ මාරු වෙන එක විතරයි වෙන්නේ හරිද හරි ඒ මේ බලන්න හොඳට තේරුම් ගන්න ඕනේ ඒ ලක්ෂ්‍ය වටා දූර දානකොට මම ගන්නම් ඒ ලක්ෂ්‍ය වටා වාමාවර්ත දූර මොකද වාමාවර්ත දූරේ දැන් මේ අහන්නකො
AB කියන්නේ දණ්ඩ. AB කියන්නේ මොකද්ද? ප්‍රායෝගිකව හිතන්න මෙතන නිව්ටන් 5ක් තියෙනවා. මෙතන නිව්ටන් 6ක් තියෙනවා. හරිද? එතකොට කොයි බලයද වැඩි? හරි. ඕක මේක තැනක හිටවල නැහැ. දැන් මේ බලන්න මේ වගේ එකක් ගත්තාම දැන් හිතන්න මේ මෙතන නිව්ටන් 6යි මෙතන නිව්ටන් ඉහළට 5යි. 6 වැඩි නේද? 5 අඩුයි. එතකොට ඉහළට යන ගමන් මෙයා මොකද වෙන්නේ? මෙයා යන ගමන් මොකද වෙන්නේ? කැරි කියන්නේ. තේරෙනවද? මං කියන්නේ. AI ඔව් දැන් හිතන්න මෙතන මෙතන 5යි කියලා. 5යි දෙකම යන්නේ සමබරවනේ මෙහෙම එතකොට. එහෙම නෙමෙයි. මෙතන 5යි මෙතන 6යි. එතකොට මේකට වැඩි. එතකොට ඉහළට යන්නේ මොනවා වෙවිද? ඉහළට යන්නේ කැරකි ඉහළට යන්නේ. එතනයි ගුරුනේ තියෙන්නේ. හරි? හරි. ඔයමු මේ බලන්න. ඒලක් මෙහෙම හදන විදිහ කියලා දෙන්නම් කෙටියෙන්ම එතකොට ලේසි. ඒ ලක්ෂයට ඇඟිල්ල තියාගන්න මම දාන්නේ මොන ආවර්තවද? වාමාවර්තවනේ. හරි. ඔන්න මම වාමාවර්තව බුංග දානකොට බලය ඒ පැත්තට මම කරකවන පැත්තට නේද? මේ එතකොට මට ගුරුන 6 වැඩි කිරීම මෙතන ඉඳන් ඒ බලයට තියෙන ලම්බ දුර කීයද? 5යි. එහෙනම් නිව්ටන් මීටර කීයද? 30යි. ඇයි මෙයා ඉන්නේ නැත්තේ? ඇයි ඉතින් ඒ ලක්ෂ්‍ය වටා දුර ගන්නකොට ඒ ඉඳන් මේ නිව්ටන් 5ට තියෙන දුර කොච්චර? දුරක් නෑ දුර බිඳුවයි. දුර බිඳුවයි. ඒ නිසා ඒ ලක්ෂ්‍ය වටා අදාළ ලක්ෂ්‍ය හරහා අපි දුරන ගන්න ලක්ෂ්‍ය හරහා බලයක් යනවනම් මේ බලය ඉන්නේ නෑ. බලපෑම නෑ. ඔන්න B වටා ගමු. මම B වටා ගන්නම් දක්ෂිනාවර්තව. B වටා ගන්නම් මොන ආවර්තවද? දක්ෂිනාවර්තව. හරි. ඔන්න මම B ට ඇඟිල්ල තියාගෙන දක්ෂිනාවර්තව ඇඟිල්ල කරකවනවා. කරකවද්දි 5 ඒ පැත්තට ඉන්නේ. ඒකට එයා ධන නේද? ධන. හරි. එතකොට මෙතන තියෙන දුර 5යි. හරි. එතකොට මේ 6 ඉන්නේ ඇයි? මම දුරගත ලක්ෂ්‍ය හරහා යන හිතයි බලයි. එතකොට නිව්ටන් මීටර 25යි. හදාගමු. ඉක්මනට හදාගමු. ඉරවෙවි ඇහෙන්නේ කිව්වනේ මාර මේ කියන්නේ මේ ලොකු වැස්සක් යන්නේ ඒ වැස්ස අතරතුර තමයි මේ පන්තිය කරන්නේ පොඩ්ඩක් ඔයාලත් බලන්න සිග්නල් තියෙන තැනකට යන්න මෙතන නම් සිග්නල් හොඳට තියෙනවා මට එහා පැත්තේ පිටුවේ ඔය ගණන් දෙක හදන්න දෙකටම ඉඩ දීලා දෙනවා A වටා B වටා කියලා තියෙනවනේ හරි මේ අපන්න මේ මම තව දෙයක් කියලා දෙන්නම් මම කරනවා මේ ඊතරේ දැන් මෙහෙම දක්ෂිනාවර්තනේ මේ අතර මොන ආවර්තනද සෝරි වාමාවර්තනේ මෙහෙම දැම්මත් මොන ආවර්තනද වාමාවර්තනයි ඒකම සර්කල් එකේ තියෙන රවුමනේ පෙන්නන්නේ කොහොම දැම්මත් එකයි මෙහෙම කියලා කියනම මෙහෙම දැම්මත් එකයි එකම දිශාව තමයි හරි
උදාහරණ දෙක හදන්න. නිදසුන දෙක. නිදසුන දෙක හදන්න. උදාහරණ දෙක. ඉක්මන් කරමු උදාහරණ දෙක. ඒ රූප සටහනේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒක දාගන්න මෙහෙම. මෙතන ඒ ඉහළට බලයක් තියෙනවා නිව්ටන් 5යි. මෙතනින් ඉහළට බලයක් තියෙනවා නිව්ටන් 6යි. මෙතන B ලක්ෂය පහළට මුකුත් දාලා නැහැ. ඒක නිව්ටන් 10 දාගන්න. නිව්ටන් 10 මේ දුර 2 මීටර මේ දුර 3 මීටර. හරි. දැන් ටුක්ටක් අපිට හිතා ගන්න බෑ. මේ බලන්න. මේ AC කියන්නේ දන්න. AC කියන්නේ මොකද? A වලින් ඉහළට බලයක් 5ක්, B වලින් පහළට බලයක් 10ක්, C වලින් ඉහළට බලයක් 6ක්. එතකොට ඔය දන්න කොයි අතකට කරගෙනද කියලා අපිට හිතා ගන්න පුළුවන්ද? බෑ. හිතා ගන්න බෑ. ඒ හින්දා ගූර්ණ අරන් තමයි බලන්නේ කොයි පැත්තටද අර කැවෙන්නේ කියලා. අර මම දැම්ම වගේ දාලා බලන්න මම මේ ගන්න කියලා දෙන්නම්. බලන්න. අපිට කියනවා අපේ ගාන මෙහෙම කියන්නේ අහගන්න. ගාන කියන්නේ ABC ලක්ෂ්‍ය වටා මොනවර්තද? දක්ෂිනාවර්ත ගූර්ණ ගන්න කියලා කියන්නේ. එයාලා ගාන කියනවා දක්ෂිනාවර්ත ගන්න කියලා. එතකොට මම මේ ලක්ෂ්‍ය වටා ගන්නවා දක්ෂිනාවර්ත ගූර්ණය. හරි. ඒ ලක්ෂ්‍ය වටා ගන්නකොට 5 එනවද? 5 එනවද? නැහැ. 5 එන්නේ නැහැ. 10යි 6යි තමයි එන්නේ. හරි ඔන්න දක්ෂිනාවර්ත දාමු. 10 වැඩි කිරීම කියලා. 2. ඔන්න ඊළඟ බලයට අම්මෝ බලය ඇනෙනවා. මම මේ පැත්තට කරපුවකොට ඒ බලය ඉන්නේ කොහෙද? අනිත් පැත්තට. එතකොට කීයද? ඍණ 6 ඍණ වෙනවා. සම්පූර්ණ දුර කීයද? 5යි. සුළු කරමු. 10 වරක් 2 20යි. 6 වරක් 5 කීයද? 30යි. ඍණ 10යි නිව්ටන් මීටර. හරි මට ආවේ ඍණ 10යි. ඒකේ තේරුම ඒ ලක්ෂ්‍ය වටා කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක් නෙමෙයි. මොනවර්ත ගූර්ණද? වාමාවර්ත ගූර්ණයක්. වාමාවර්ත ගූර්ණයක්. හරි. B ලක්ෂ්‍ය වටා ගමු. B ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගූර්ණ. B වටා ගන්නකොට 10 එන්නේ නැහැ. මේ 10 එන්නේ නැහැ. එහෙනම් එන්නේ මෙයාවයි විතරයි. 6යි 5යි විතරයි එන්නේ. ඔන්න දක්ෂිනාවර්ත දාමු. මෙන්න මේ අතර දක්ෂින කරපුවනකොට බලය ඉන්නේ අනිත් පැත්තට. මම කියලා කිව්වේ මේ අතට. හොඳ ඍණ 6 නේද? 6 වැඩි කිව්ව දුර කීයද? 3යි. ඊළඟට ආයෙ කරපුවමු මේ බලය හම්බෙලකම් ඒ පැත්තටමයි ඉන්නේ. එතකොට ධන 5 වැඩි කිරීම කීයද? 2යි. 6 වරක් 3 18යි. 5 වරක් 2 කීයද? 10යි. මේ ඍණ 18යි ධන 10යි සුළු කරපුවාම ඍණ කීයද? අම්මී බලන්න. B ලක්ෂ්‍ය වටා තියෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක් නෙමෙයි වාමාවර්ත ගූර්ණයක්. ඒ විනාවනේ. ඊළඟට C වටා දාමු. C වටා ගූර්ණ දානකොට දක්ෂිනාවර්තව 6 එන්නේ නැහැ. එහෙම එනකොට බලන්න. එතන නැගිලා තියෙන කරකෝණව දක්ෂිනාවර්තව. මෙයා දන්නේ නේද? දන්නේ නේද මේ? මෙතන නැගිලාම කරකවපුවාම දාන්න. 5 වැඩි කිරීම සම්පූර්ණ දුර 5යි. එතකොට ඊළඟ මෙයාව එයා ඇනෙනවා. ඒ කියන්නේ මේ බලය මෙහෙට මම කැරකියුවේ මෙහෙට. එතකොට මෙයා ඍණ දුර කීයද? 5 වරක් 5 25යි 10 වරක් 3 ඍණ 30යි. සුළු කරපුවාම ඍණ කීයද එන්නේ? 5යි. අඩි B ලක්ෂ්‍ය වටා තියෙන්නේ C ලක්ෂ්‍ය වටා තියෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක් නෙමේ. හරි මේ බලන්න. ගූර්ණ තුනම තියෙන්නේ වාමාවර්තව.
එහෙනම් මේ දණ්ඩ නිදහසේ තිබ්බොත් මේ බල තුනත් එක්ක යා කරගෙන කොයි අතර පැත්තටද? වාමාවර්ත පැත්තටයිනේ. ඒ ලක්ෂ්‍ය වටත් වාමාවර්තව තියෙන්නේ. B ලක්ෂ්‍ය වටත් වාමාවර්තව තියෙන්නේ. C ලක්ෂ්‍ය වටත් වාමාවර්තව. ඒක තේරුම බල තුනම වාමාවර්තව දීලා තියෙන්නේ. එහෙනම් මෙයා කරගන්නේ මෙන්න මේ පැත්තට වාමාවර්ත. හදාගමු ගන්න. ගාන හදාගන්න. ඉක්මන් කරන්න. යන්තම් වැස්ස අඩු කරාවයි. ඔයාලා බය නැතුව දැන් ඔය ඔන්ලයින් කරනකොට තේරුම් නැත්නම් WhatsApp එකකින් කෝල් එකක් හරි කමන්නේ අරන් අහන්න ගණන් හදන වෙලාවට පුළුවන් මගේ වගකීම ඔයාලව ගොඩ දාන එක නිකන් නමට උගන්නලා හරියන්නේ නැහැ. කීප දෙනෙක් නම් හදි ඒ වගේ වෙලාවට අහලා දැනගන්න. හරි. දැන් ඔයාලට ගූර්ණ ගන්නකොට තේරුණා ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොට පහ ආවේ නැහැ. පහ ගත්තේ නැහැ. ඇයි ඒ හරහා යන හින්දා. B ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොට 10 ගත්තේ නැහැ. ඒ B හරහා යන හින්දා. C ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොටත් 6 ගත්තේ නැහැ. ඒ ඇයි C හරහා යන හින්දා. ඉතින් මෙයා කැරකෙනවට අපි ගූර්ණ ගන්න ලක්ෂ්‍ය වට දැන් ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යන කිසිම බලයක් ගූර්ණයක් ඇති කරන්න දායක වෙන්නේ නැහැ. මොකද දුරක් නැහැ. ඒ නිසා අපි ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා බලයක් යනවා නම් ඒක අපි නොසලකා හරිනවා. හොඳයි. ඒ වගේම ඔයාලා හයිලයිට් කරගන්න එහා පිටු එහා පැත්ත නෙමෙයි. ඔයාලගේ ඔය ලියන පිටුවේම එහා පැත්තේ උඩ තියෙනවා යම් කිසි බලයක් හෝ දික් කරනු ලබන බලයේ ක්‍රියාරේඛාව ගූර්ණ ගනු ලබන ලක්ෂ්‍ය හරහා යයි නම් එමගින් ගූර්ණයක් ඇති නොවේ කියන එක හයිලයිට් කරගන්න. එහා පැත්තේ උඩ තියෙන ඡේදය. මම මේ කියවෙන පහගත් A වටා ගන්නකොට පහ ගත්තේ නැහැ. B වටා ගන්නකොට 10 ගත්තේ නැහැ. C වටා ගන්නකොට 6 ගත්තේ නැහැ. ආන් ඒක තමයි උතන කියන්නේ. ගූර්ණ ගද්දී ඒ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා බලයක් හෝ ක්‍රියාරේඛාවක් කියනවනම් ඒ අදාළ බලය අපි ගන්න නැහැ. ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් හදමු උදාහරණ නම්බර් 3 ලස්සනට හදන්න බලන්න වරද්දන්න නැතුව
එන්න බල ප්‍රමාණය වැඩි වෙනවා වගේ දැනෙනවා. වරද්දන්න නැතුව හදන්න. නිදසුන නම්බර් 3. නිදසුන නම්බර් 3. හදන්න. මේ බලය දැන් ගන්න E ලක්ෂණ ගන්න. D ලක්ෂණ ගන්න. E ලක්ෂණ ගන්න. E ලක්ෂණ ගන්න. B ලක්ෂණ ගන්න. මේ මොන ලක්ෂණ කරාම බලන්න යනවා නේද? වැඩක් තියෙනවද? බලන්න. ඔයාලා ගාන වරද්ද ගන්න කලින් මම මේකෙන් පොඩි උදව්වක් දෙන්නම්. මේම දණ්ඩක් තියෙනවා. ඒ ලක්ෂයෙන් උඩට 8යි. B ලක්ෂයෙන් උඩට 6යි. හැබැයි මීටර් දෙකක ගැප් එකක් තියෙනවා. C ලක්ෂයෙන් පහළට නිව්ටන් 10යි. මෙයා B. D ලක්ෂයෙන් නිව්ටන් 5යි. නයි. ඊළඟට E ලක්ෂයෙන් ඉහළට ඉහළ. උඩ 20ක් තියෙනවානේ. 20ක් නේ? ඒ වගේම මේ පැත්තට 12ක් තියෙනවා. දැන් මේ බලන්න A වටා B වටා C වටා D වටා E වටා ඔය මොන ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තත් මේ 12 කියන කෙනා ඒ ලක්ෂ්‍ය කෙලින්ම යනවනේ මේ. ඒ ලක්ෂ්‍ය හරහා ඉන්නව නේද? එතකොට මේ 12 කියන එක මේ දණ්ඩේ ගූර්ණයට කිසිම බලපෑමක් නැහැ. මේ දණ්ඩේ මේ අතර ඇදගෙන යනවා විතරයි කරන්නේ. මේ 12 කියන එක මේ දණ්ඩ කොහෙටද අදින්නේ? ඔයාලගේ දකුණු පැත්තට ඇදගෙන යන්න බලන්නේ. මිසක් මෙයාව කරකවන්න බලනවද? නැහැ. ඒ නැතත් අපි මේ විද්‍යාත්මකව කිව්වොත් A හරහා B හරහා C හරහා D හරහා E හරහා මේ 12 යනවා. ඒ නිසා ගූර්ණ නැහැ. 12න් ගූර්ණයක් ඇති කරන්න බෑ. එතකොට ඔයාලා ගාන 12 ඔය ආකාරයට කපලා 12 නොසලකා හැරලා ගන්න හදන්න. 12 නිව්ටන් 12 නොසලකා හැරලා ඔය කියන විදිහට දාන හදන්න. හරි. ඔන්න මං ගාන හදනවා ටිකක්. ඒ ලක්ෂ්‍ය වටා කොයි පැත්තටද ගන්න කියන්නේ? ඒ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවක්. ඒ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවක්. ඔන්න ගන්න යන්න බලන්න. එතකොට ඒ ලක්ෂ්‍ය වට 12 කොහොමද අයින් කරගෙන වැඩක් නැහැ. ඒ ලක්ෂ්‍ය වටා ගන්නකොට කවුරු වෙන්නේ නැද්ද? 8 එන්නේ නැහැ. ඔන්න බලන්න. ඔන්න ඒ ලක්ෂ්‍ය වටාම කරකවනවා මේ 6 ඍණ නේද? 6 ඍණ. එතකොට ඍණ 6 වැඩි කිරීම කීයද?
2යි. එතන මෙයා 10 ධන. එතන 10 වැඩි කිරීම සම්පූර්ණ දුර කීයද 5යි. ඊළඟට d 5ක් ධනමි 5ක් මොකද වෙන්නේ? ධන. 5 වැඩි කිරීම සම්පූර්ණ දුර කීයද? 3යි 3යි 6යි 8යි. එතන මෙයා 20 ඇනෙනවා 20 රිඩ මේ 20 උඩට ඉන්නේ වැඩි කිරීම මම මේක දාලා නැහැ දුර මීටර් 4යි හරි 20 වැඩි කිරීම සම්පූර්ණ දුර කීයද 3යි 3යි 6යි 10යි 12යි සුළු කරගමු දැන් පරිස්සමට සුළු කරමු ඍණ 6 වරක් 2 ඍණ 12යි 10 වරක් 2 50යි සෝරි 10 වරක් 5 50යි 5 වරක් 8 40යි ඍණ 20 12ක් කියන්නේ 200 කීයද 40යි සුළු කරන්න ඉතින් ඍණ ඒ වගේ ධනයි ඍණයි වෙනම සුළු කරලා අඩු කළ උත්තරය ගන්න මේක ඉතින් මොන්ඩිසෝරි වැඩන්නේ සුළු කරපුවාම දැන් මෙයත් ඍණ මෙයත් ඍණ මේ දෙන්න ධන ධනේ වගේ ඍණේ වගේ දැන් ඍණ වැඩි මෙතන ධන ඒවා ඍණ ඒවා අඩු කරලා සුළු කරලා උත්තරේ ගන්න. උත්තරේ ඍණ උත්තරය කියන්නේ ඍණ ගතිය වැඩි නිසානේ 200යි 150යි නිව්ටන් මීටර් ඍණ 100 කොච්චරක්ද 62යි. ඒ වටා තියෙන දක්ෂිණාවර්ත ගූර්ණයක් නෙමෙයි මොන ආවර්ත ගූර්ණයක්ද? වාමාවර්ත ගූර්ණයක්. V වටා අනේ V වටා ගන්න කියන්නේ වාමාවර්තවනේ V වටා ගන්න කියන්නේ වාමාවර්තව පිළිවෙලට ගමු V වටා ගන්නකොට 6 එන්නේ නැහැ 8 එනවා 10 එනවා 5 එනවා 20 එනවා නේද වාමාවර්ත කියන මෙහෙට කරකවන්න ඕන කරකවනවා 8 ඍණ නේද කරකවන පැත්ත නෙමෙයි 8 ඉන්නේ අනිත් පැත්ත 8 වැඩි කිරීම දුර කීයද 2යි එතන මෙයාව වාමාවර්තවනේ 10ක් මොකද වෙන්නේ? ඍණ. එතකොට 3යි දුර. මේ ලක්ෂිතන් දුර 3යි. එතන මෙයා 5ක් මොකද වෙන්නේ? ඍණ. එතකොට B ලක්ෂිතන් දුර 6යි. ඔයාලට පැටලෙනවා කියන වරහන් දාගෙන යන්න. ඊළඟට 20 වාමාවර්තනේ කරකවන්නේ 20 ධන කීයද මෙතන ඉඳන් මෙතනට තියෙන දුර 4යි 5යි 7 8 10යි නේ වරහන් කරගන්න දෙකේ බලයයි දුරයි වරහන් කරගත්තොත් ලීස් ඍණ 8 වරක් 2 16යි අඩු කිරීම 10 වරක් 3 30යි 5 වරක් 6 30යි 20 වරක් 10 200යි සුළු කරමු 60යි 76යි
ධන 124 නිව්ටන් මීටර. එයා ධන ආවා. එහෙනම් මම b වලදී මේක අල්ලගත්තොත් දණ්ඩ කරගෙන්නේ වාමා වර්ග. හරි. AB වට ඔන්න B වටක් ගත්තා. එකපාරම ගානක් පුළුවන් වෙනවා කියන්නේ ගාන එකින් එක චුට්ට ගාන එක කරන්න චුට්ට කලබල වෙන්නේ නැතුව. මේ ගානෙන් තව චුට්ටක් තියෙනවා. තව ඊළඟ ගානෙන් තව ටිකක් තියෙනවා එහෙම. හොඳටම තේරෙන ගණන් ටික හදන්න වෙනවා. Iya, kalau ඊට මදි නිසා AB මකනවා එපා නම් කියන්න. C වටා ගන්න කියනවද? ඔව් නේ. C වටා කොයි වර්තවද? C වටා දක්ෂිණාවර්තව ගන්න කියන්නේ අප්පා. C වටා දක්ෂිණාවර්තව ගන්නකොට 10 එන්නේ කවුරු වෙනද? 10 එන්නේ 8 එනවා 6 එනවා 5 එනවා 20 එනවා. ඔන්න දක්ෂිණාවර්තව කරකවනවා. ඉතලා කියලා තිබ්බහම ඔන්න කරකිනවනේ කොහොමද? 8 දානනේ දුර කීයද? C වල ඉඳන් 3යි 5යි. ඊළඟ B බලමු. 6ත් මොකද වෙන්නේ? ධන. වැඩි කිරීම 3. ඒ දෙන්න හරි. දැන් මෙයා බලමු. D ධන. දුර කීයද? 3යි. E බලමු. 20 ඍණනේ. ඇයි 20 ඉන්නේ උඩටනේ? මම පහළට ගන්නකොට ඒ උඩට ගියා. එතකොට ඍණ 20 වැඩි කිරීම C වල ඉඳන් දුර කීයද? 7යි. සුරු කරමු. 8 වරක් 5 40යි. 6 වරක් 3 18යි. 5 වරක් 3 15යි. මම හිතන්නේ 140ක් විතර වෙනවා 20 7න් වැඩි කරමු. සුරු කරමු. 100යි ඍණ 100යි ඍණ 85යි ඍණ 85යි කියන්නේ 80යි ऋण 67යි නිව්ටන් මීටර. ඍණ 67යි නිව්ටන් මීටර. එතකොට C වටා ගූර්ණ ගන්නකොට C එකෙන් අල්ලන් හිටියොත් එයා කරකැවෙන්නේ දක්ෂිණාවර්තව නෙමෙයි වාමා වර්ත. අපි D ලක්ෂ්‍ය වටා ගමු. D වටා ගන්න කියන්නේ වාමා වර්තවල. D වටා ගූර්ණ ගන්නකොට 5 ඉන්නේ 8 එනවා 6 එනවා 10 එනවා 20 එනවා. ඔන්න දක්ෂිණාවර්ත ගන්න වාමාවර්ත ගන්න කියන්නේ D වටා වාමාවර්ත ගන්න කියන්නේ ඔන්න මෙතන ඇඟිලි තියන කරකවනවා. 8 ඍණ 8 ඍණ තර දුර කීයද? 6යි 7යි 8යි. ආයි ඊළඟ කියලාට 6ක් මොකද වෙන්නේ? ඍණ 6 වැඩි කිරීම එතන 3යි 6යි දුර. ඊළඟ මෙයාට බලමු. 10 ධන දුර කීයද? 3යි. ඊළඟ 20 බලමු. 20ක් ධන 20 වැඩි කිරීම දුර කීයද? 4යි.
ಗುಣ කරමු ඍණ 8 වරක් 8 ඍණ 64යි ඍණ 6 වරක් 6 ඍණ 36යි 10 වරක් 3 30යි 20 වරක් 4 80යි හරි ಗುಣ සුළු කරමු 64යි 36යි කියන්නේ 100යි ඍණ 100යි ඍණ 100යි කියන්නේ ධන 20යි 50යි ධන 50යි නිව්ටන් මීටර් ඒ කියන්නේ මම ඩී ලක්ෂයෙන් අල්ලන් හිටියොත් එයා කරකින්නේ වාමා වර්ග අතන 100යි අතන 110යි 10යි එතන 110යි එතන 100යි අතන 110යි එතන හරිද 24 අර 30ක් තියෙනවා 30ක් තියෙනවා 10 වරක් තුන ඒ දෙක 30යි 80යි 110යි ඉතින් බම් මෙතන ඍණ 100ක් තියෙනවා ඒ දෙකේ එකතුව ඍණ 100යි 30යි 100 ඍණ 100යිනේ ඔව් ඍණ 100යි 80යි කියන්නේ අතන 30ක් තියෙනවා මෙතන ඍණ 20ක් විතරනේ නේ ඍණ 20යි 10යි නේ ඔව් හරි 10යි ධන 10යි ඔව් එහෙනම් ඩී ලක්ෂයෙන් අල්ලගත්තොත් එයාගෙන වාමාව ඊ ලක්ෂය වටක්ද ඕන් තේරුණා ඔනේ මං ඊ ලක්ෂය වටක් කොහොම යටින් ලියන්න ඊ ලක්ෂය වටක් සුරා කීයක් ආවද 66ක් දාන්න බලමු මෙතන ඉන්න අය නම් තේරලා තියෙනවා හොඳටම මට කලිනුත් හදලා බලමු ඊ වටා ගන්න කියන්නේ දක්ෂිණාවර්තව බලන්න ගානේ තියෙන දක්ෂිණාවර්තව කියන ඊ වටා ගන්නකොට 20 එන්නේ 5 10 6 8 කියන හතරම එනවා හරි කෙරෝලින් නම් ගමු අපි ඔන්න දක්ෂිණාවර්තවනේ කරකවමු 8 දාන නේද වැඩි කිරීම සම්පූර්ණ දුර 12යි ඊළඟට කරකවමු 6 6ක් දාන නේද 6 10යි කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර 10යි අන්න මෙයාට මෙතන තියෙන කරකවන්නේ 10 ඍණ නේද වැඩි කිරීම දුර 7යි 5 ඔන්න බලමු ඍණ 5යි සුළු කරමු 8 වරක් 12ක් 96යි 6 වරක් 10යි 60යි ඍණ 70යි ඍණ 20යි ඍණ 90යි එතකොට අතර 6ක් ඉතුරුයි 66යි ධන 66ක් එනවා ඒක තේරුම ඊ ලක්ෂයෙන් අල්ලගත්තොත් මේ දණ්ඩ කරගෙන්නේ මොනවත්ද ඔය හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකෙදි මේ දැන් හරි අපි පූර්ණ සෙට් එකම හෙව්වනේ පූර්ණ සෙට් එකම හෙව්වා අපිට පුළුවන් දැන් මේ දණ්ඩ දැන් මෙහෙම බල උඩට 8යි 6යි 10යි 5යි 20යි නිව්ටන් 12ක් තියෙන එහෙට ඒක අපි අයින් කරා පූර්ණ වලට බලපෑමක් නැති නිසා හරිද දැන් ওই දණ්ඩ කොයි පැත්තටද කරගෙන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන් හරිද වාමාවර්තය වගේ දක්ෂිණාවර්තය මොකද කරන්න තියෙන්නේ අඩු කරන්න තියෙන්නේ හරි එහෙම කරන්න ඕනේ නමස්තේ
එච්චර හරි එහෙම හොයන්න ඕනේ. හරි. බලන්න ඔයාලට මේ ගානේ මොනවා හරි තේරුම් නැති කරක් තියෙනවා බලන්න අහන්න. විනාඩි 1මාරක් දෙන්නම් බලන්න කල්පනා කරලා. මොකද ගාන මීට වඩා සංකීර්ණ වෙන්න යන්නේ. ගානේ මොනවා හරි නොතේරෙන දැනක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට බය නැතුව. ඊළඟ අනුමාත්‍රිකාවට යන්න කලින් මතකද කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos නැති පැත්තට නැමුවොත් sin. කෝණේ දාන්න පැත්තට නැමුවොත් cos නැති පැත්තට ඒකත් මතක් කරගෙන අපි විභේදන කරමින් පූර්ණ ලබා ගැනීමට යමු. ඒ මාතෘකාව යටතේ ඔයාලට නෝට් එකක් දීලා තියෙනවා. ඒක ඔයාලා කියලා ගන්න. ඊට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගාන උදාහරණ 3 ඔය මාතෘකාව යටතේ තියෙන නිදසුන 3 හදමු. ඔය මාතෘකාව යටතේ තියෙන නිදසුන 3 හදමු. ඒක හරවල වෙන්න බා. ඒ රූපය වලට පැහැදිලි නැත්තම් මෙන්න දාන්න. ඒ උඩින් නිව්ටන් 20ක් තියෙනවා. B ඒ අතර දුර මීටර 2යි B හරහා බලයක් නැහැ. ඊළඟට C ලකුණු කරලා නැහැ. මේ හරිය C පහළට නිව්ටන් 40ක් ඉන්නවා. ඒ වගේම මේ පැත්තට නිව්ටන් කීයක්ද? 20ක් ඉන්නවා. ඔච්චරයි දීලා තියෙන්නේ. හරිද? ඔච්චරයි දීලා තියෙන්නේ මේ කෝණයේ අංශක 30යි. එතකොට ඔයාලා හිතන්න එපා මේ ඔය දැන් ඔය ගානේ හැටියට මෙන්න මෙතනයි මෙන්න මේ උඩටයි දීලා තියෙනවා මේ බල දෙක. ඒක මේ 20 විභේදන දෙක. තේරුණාද? එතකොට ඔච්චරයි ගාන තියෙන වෙන මොකුත් නැහැ. බලයන් 1යි 2යි 3යි තියෙන්නේ. ඒකිනුත් පේන එක බලයක් ඇදෙට ඉන්නවා. එතකොට ඔයාලා ගාන හදන්න කලින් යටින් ආපු රූපේ අඳින්න ඕන. ඒ තමයි අපිට ගාන පහසු වෙන විදිහට. මෙන්න මෙහෙම. බලන්න. ඔයාලා ගාන ওই විදිහ දැන් ගානේ කොහොම තියෙනවනේ ගාන. එතකොට දැන් බලන්න අපිට ප්‍රශ්න තියෙන මේ ඇදේට ඉන්න බලය විතරයි. නේද? ඔන්න බලන්න මම රතු පාට පෑනෙන් ලියන සංරචක දෙක මේ නිව්ටන් 20
කෝණේ තියෙන පැත්තට නමනවා 20යි cos කියන්න 20යි cos 30 ඔන්න මං ඉහළට නමන මේ කෝණය මේ බලය මෙහෙට නමනවා 20යි sin 30 ඔයාලා දන්නවා 20යි sin 30 කියලා කියන්නේ 20 වැඩි කිරීම sin 30 කියන්නේ කීයද භාගය දෙකට දෙකේ එකයි ඉස්සර දෙකේම 10යි එහෙනම් උඩට ඇත්තටම තියෙන නිව්ටන් කීයක බලයක්ද හරි කෙලින් ඉහළට තියෙන මේ නිව්ටන් කීයක බලයක්ද 10යි එතකොට කලබල වෙන්න එපා මෙන්න මේ 20යි cos 30 අදාළ වෙනවද මේ ගානටම ඕනෙම නැහැ මේ 20 දැන් ඕනෙත් නැහැ එයාව තමයි කෑලි දෙකකට අපි වෙන් කරගත්තේ එතකොට දැන් ඔයාලා ගාන හද අලුතෙන් ඇදගත්තා නම් හරි මෙන්න මේ විදිහට ඔච්චරයි දැන් C ලක්ෂයෙන් උඩට නිව්ටන් කීයක් ඉන්නවා කියලා දැනගත්තා නම් හරිද 10ක් මේ 20යි sin 30 තමයි නිව්ටන් 10 උනේ ඒ හදාගත්ත බලය මම නිව්ටන් 10 කියලා උඩ දාගන්නවා. ඒතර ඇදේට තිබ්බ 20 තමයි තිරසටයි සිරසටයි විභේදනය කරේ. අර තිරසට විභේදනය කරපු බලය ඕන උනේත් නැහැ. තිරසට විභේදනය කරපු කෙනා විතරයි ඕන උනේ. දැන් ගාන සුපුරුදු විදියට හදා. දැන් ගාන සුපුරුදු විදියට හදා. ඔච්චරයි ඔය මාතෘකාවේ තියෙන වෙනස. වෙන වෙනසක් නෑ. ඉඩම් ටුටක් මදි පාඩු වෙයි පොඩ්ඩක් බැලන්ස් කරලා ලියන්න. හරි අපිට කියනවා A ලක්ෂ්‍ය හා B ලක්ෂ්‍ය වටා වාමාවර්ත බල ගූර්ණ ගන්නලු A ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගූර්ණ දාන්න යන්නේ A වටා ගූර්ණ ගන්නවා නම් 20 එන්නේ 40යි 10යි විතරයි නේ එන්නේ දුර දීලා ඇති 2යි 3යි නේ 5යි අන්න වාමාවර්ත කරකවන්න යන්නේ 10 දන නේද 10 වැඩි කිරීම 5. ඊට 40 බලමු. 40 මොකද වෙන්නේ? ඍණ. 40 වැඩි කිරීම කීයද? වෙන බලමුකුත් නැහැ. 10 වරක් 5 50යි. 40 වරක් 10 ඍණ 400යි. 350යි ඍණ නිව්ටන් මීටර්. ඒ ලක්ෂයෙන් අල්ලගත්තොත් එයා කරකින්නේ වාමාවර්තව නෙමෙයි. උදාහරණයක් 40 වරක් 5 200ද ඍණ 150යි නිව්ටන් මීටර් ඒකේ තේරුම ඒ ලක්ෂයෙන් අල්ලගත්තොත් එයා දක්ෂිණාවර්තව තමයි කරකැවෙන්නේ B ලක්ෂ්‍ය වටක් ගමු B ලක්ෂ්‍ය වටත් වාමාවර්ත පූර්ණ ගණ්ඩලු B ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගූර්ණ ගන්නවා නම් 20ක් වෙනවා 40ක් වෙනවා මේ 10ක් එනවා. හරි මේ ඉඳන් පටන් ගමු. ඔන්න වාමාවර්ත කරගමු. 20 මොකද වෙන්නේ ඍණ. වැඩි කිරීම කීයද? 2යි. ඔන්න වාමාවර්ත. මෙයාට බලන්න දැන් 10 ධන නේද? දුර 3යි. 40 බලමු වාමාවර්තන එතන 40 මොකද වෙන්නේ ඍණ 40 වැඩි කිරීම දුර කීයද 3යි 20ව දෙකක් 40යි ඍණ 40 10ව තුනක් 30යි 40ව තුනක් 100 120යි 160යි ඒ කියන්නේ 130යි සුළු කරපුවාම නිව්ටන් මීටර් 130ක් ඔච්චරයි ගන්න.
දැන් බලන්න අහිංසක ගානක් නේද තියෙන්නේ දැන් මේ උදාහරණ 4 බලන්න නිදසුන 4 අහිංසක ගානක් තියෙන බා ෂෝක් ගාන. හරි. එහෙනම් I mean yes. දෙවන කාර්ය දෙනවා. සමගින්ද නේ සම්ප්‍රේත. මේකත් කොහොමද කියන්නේ? ත්‍රිකෝණයේ තියෙන බේරෙන්න අමාරු. නිදසුන 4 රූප සටහන මම ඉස්සෙල්ලා අඳිනකන් ඉන්න කලබල වෙන්නේ නැතුව AB කියලා දණ්ඩක් තියෙනවා. ඒ වලින් AB කියලා නෙමෙයි දණ්ඩ තියෙනවා. A නිව්ටන් 5යි. B වලින් බල දෙකක් ඇදේට දිනවනේ මම. උඩින් 60යි පහලින් දෙකයි මොකද තමයි 60. පල්ලෙහා අංශක 30යි නිව්ටන් 4යි. ඊළඟට C නිව්ටන් 5යි. D නිව්ටන් 8යි අංශක 30යි යන්නේ. නෑ අංශක 30. E 15 නිව්ටන් 3යි. කෙලින්මත් බලයක් කොහොම තමයි තියෙන්නේ බලය. හරි. I 4යි 3යි 4යි 2යි හරි. මේ බලන්න. ඔයාලා මේ රූප සටහන ආපහු අඳින්න ඕනේ මෙන්න මේ විදිහට. මේ බලන්න. බලන්න. මේ බලන්න. මේ ඉස්සලා මේ අල වෙලා තියෙන ඒවා පොඩ්ඩක් කිලින් කරගන්න ඕනේ. ඒ බලන්න. ඔව් බලන්න. 2.3 කෝණේ තියෙන පැත්තට නැමුවොත් 2.3යි cos 60 නැති පැත්තට නැමුවොත් sin 60. එහෙනම් මෙන්න මගේ අලුත් බලය එනවා 2.3යි sin 60. 2.3යි sin 60. දෙකයි මූල 3යි. ඔයාලා ඔය රූප සටහනින් කරගන්න එපා. හරි. දෙකයි මූල 3යි sin 60. හරි. මෙයා ඕනද? ඒ කියන්නේ මේ පල්ල 60 කියලා ඕනද? යා ඕනේ. එතකොට මෙන්න මේ බලය මකා දමනු ලැබි. හරියටම හරි. මම මේක ලස්සන ලියලා දෙකයි මූල 3යි sin 60 කියලා ලස්සනට. දෙකයි මූල 3යි sin මෙන්න 4 නිව්ටන් 4 කෝණේ තියෙන පැත්තට නෙමොත් cos නැති පැත්තට නෙමොත්
sin. එතකොට එනකොට 4යි sin 30යි. එහෙනම් මට දැන් නිව්ටන් 4ක් ඕනේ නැහැ. ඔන්න දෙකක් කෙලින් කරා. එකකින් 8යි ඉර පැත්තට නමුත් cos නැති පැත්තට නමුත් sin. එතකොට මට මේක ලියන්න පුළුවන් 8යි sin 30යි. එහෙනම් ඇලයට ඉන්න 8ක් මම මහා දමනු. ඒ වගේම අපි දන්නවා මේ A B C D E කියලා ලක්ෂ්‍ය හතර යනවා මේ ලම්බ දුරක් ගන්න බෑ මෙයාට. එහෙනම් අපි හතරක් මොකද කරන්නේ? ගානෙන්ම කපා දාමු බැරි. මේ ගානකට ගන්නවා ලස්සන්ට ඔය ගානට දැන් මෙන්න මේ අගයන්තුර අපි මම වෙනම සුළු කරලා දෙන්නම්. ඔන්න බලන්න. මෙයාව සුළු කරමු. 2යි මූල 3 සුළු කරනවා. 2යි මූල 3 වෙනම සුළු කරන්නේ. sin 60 කියන්නේ මූල 3 බෙදීම කීයද? මේ දෙක මොකද වෙන්නේ? මූල 3 න් වැඩි කරද්දි 3යි. එහෙනම් ඇත්තටම මෙතන ඉන්නේ නිව්ටන් කීයක්ද? 3ක්. 4යි sin 30 සුළු කරගමු. sin 30 භාගයයි. 2කට 2 එකයි 4කට 2 කීයද? එතන නිව්ටන් කීයද? එහෙනම් මට මෙයා වෙනුවට නිව්ටන් කීයක් දාගත්ත හැකිද? නිව්ටන් 2ක්. එහෙනම් මෙයා පාඩිය ලියලා තියෙන එක තමයි සුළු කරන්නේ. මෙයාව සුළු කරගමු. 8යි sin 30 සුළු කරගමු. 8 වැඩි කිරීම sin 30 කීයද? භාගය. 2කට 2 එකයි 8ට 2 ඒවා. එහෙනම් නිව්ටන් කීයක් එනවද? 4ක්. එහෙනම් මට මෙයා වෙනුවට නිව්ටන් මෙන්න මෙයා වැද ගන්න ලස්සන මෙයාලා වෙනම පැත්තෙන් සුළු කරගන්න. මෙයා එක සුළු කිරිල්ලක්, මෙයා තව සුළු කිරිල්ලක්. දැන් අපිට තියෙන්නේ පූර්ණ ගන්න විතරයි. දැන් හදලා ගන්න. ඔන්න ලේසි කරලා දුන්නා.
ගාන හදන්න ඕනේ දේවල් ටික මම මකා ගන්නවා. ඔයාලට ලියපු ටිකක් ඕනේ නේද? ඇත්තටම මේ හතරක් ඉතින් ඕනේ වගේ ඉන්නේ. හරි. අර කලින් හදපු ගණන් වලට වඩා විශේෂත්වය තියෙන ඇද වෙලා තිබ්බ බල ටික ගෙයින් කරගත්තා. හරි. ඒක අපිට ගානේ කියනවා බල මුණු තුනයි ගන්න තියෙන්නේ. ඒවට වාමාවර්ත ගන්න කියන්නේ. වාමාවර්ත. එකක් ගත්තාම හොඳ බල යනවනේ. හරි. ඒවට ගන්නකොට වාමාවර්තව පහ එනවද? නැහැ. පහ එන්නේ. දෙක එනවා, තුන එනවා, පහ එනවා, හතර එනවා, තුන එනවා. හොඳයි. මම මෙහෙම කරමු. එකපාර ධනද ඍණද කියලා ඉක්මනට දායියන්ද? වාමාවර්ත ගන්නකොට ඔන්න කරකවනවා. මෙයා ඍණ නේද? මෙයා ඍණ මෙයා ධන මෙයා ඍණ මෙයා ධන ඍණ. දැන් ධන ඍණ ප්‍රශ්න ඉවරයි නේද? ඔන්න ආයෙත් මෙයා ඍණ මෙයා ධන ඍණ මෙයා ධන ඍණ. දැන් දාන් ගියයි. ඒක තවත් ලීසික් කියලා දුන්නා. ඒ ඉඳන් හැමතිස්සෙම හැම බලයකටම දුර ගන්න ඕනේ. ඒ ඉඳන් හැමතිස්සෙම හැම බලයකට දුර ගන්න ඕනේ. මේ ඒවට ගන්නකොට ඍණ දෙවරක් 3 ධන තුන්වරක් 3 ඊළඟ මෙයා ඍණ පස්වරක් 7 ධන හතරවරක් 9 ඍණ තුන්වරක් 12. දැන් මේ ධන ඍණ ටික මම අයින් කරගන්න මොකද ආය අනිත් පැත්තට ගන්න වෙනස් වෙනවනේ. සුළු කරගමු. ඍණ 6යි ධන 9යි ඍණ 35යි ධන 36යි ඍණ 36යි. මේ බලන්නකො ධන 36ට මෙතන ඍණ 36 මොකද වෙන්නේ? එතරම් කැපිලා යනවා. ඍණ 32යි. 41යි. 41න් කියන්නේ 48ක් ගියා වෙනද?
32යි ඍණ 32යි නිව්ටන් මීටර. ඒ වලින් අල්ලගත්තොත් එයා කරගෙන්නේ මොනවත්ද? දක්ෂිනාවර්තව. ඊළඟට ගන්න කියන අපිට B වටා දක්ෂිනාවර්තව ගමු. ඔන්න B වටා දක්ෂිනාවර්තව ගන්නකොට පැන්සලෙන් දඩ රින් ඉස්සලා දාන්න යන්නේ. B වටා දක්ෂිනාවර්තව ගන්නකොට මේ බල 3 එන්නේත් නැහැ කීයේ එන්නේ නැද්ද? 2. මේ බල 2 වෙනවද? බල 2 වෙන්නේ. ඒ B හරහා අනින්නේ. ඔන්න කරකවනවා 5 දාන නේද? 5 දාන. මේ 5ත් දාන. 4 ඍණ. 3 ඔන්න සුළු කරනවා. B වටා. දැන් හැමතිස්සෙම මේ අදාළ බලයන් වලට B ඉඳන් දුර ගන්නේ. හරි මෙයාව ගමු 5 වරක් 3. ඊළඟ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මෙයා දරන්නේ 5 වරක් 4. හරි මෙයා ඍණනේ 4 ඍණ 4 වරක් දුර 6යි. ඊළඟට දාන 3 වරක් 5 වරක් 3 15යි 5 වරක් 4 20යි ඍණ 4 වරක් අය කීයද? ඍණ 24යි 3 වරක් 9 18යි. සුළු කරගමු 20යි 18යි සුළු කර මොකක් කොහොමද ගමන සුළු කරන්නේ? ඍණ 4යි කියන්නේ 14යි 29ද? 24. උමරක් නම් 27යි නේ. එතකොට ධන 3ක් එනවා 38යි. ධන 38ක් නෙන්නේ. එහෙනම් B වලින් අල්ලගත්තොත් නම් කැරකෙන්නේ දක්ෂිනාවර්තවම තමයි. ඊළඟට අපිට ගන්න කියනවා D C නෙමෙයි D වටා. D වටා දක්ෂිනාවර්තව ගන්න යන්නේ. එතකොට මේ ධන රින් ටික ආයෙම කරනවා පැන්සලෙන් පස්සේ ගන්නවා. D වටා ගන්නකොට මේ 4 එනවද? නෑ. ඊටු මේ බල ටිකම එනවා. හරි. ඔන්න D වටා ඉස්සලා කරකවලෙමු. මේ කෙරුවේ නම්බර 5 දාන නේද? 3 දාන. 2 ඍණ. 5 ඍණ. 3 දාන. දැන් D ඉඳන් තමයි හැම බලයකටම දුර ගන්න ඕනේ. 5 වරක් 5 වරක් 9. ඊළඟට 3 වරක් 6. ඍණ 2 වරක් 6. ඍණ 5 වරක් 2. මේ ධන ඍණ කියන එක මම ධන ඍණ දැන් ඉස්සලා දාගත්තේ වෙන් ගන්නෑ. 3 වරක් 2. 3 වරක් 3ද මේ දුර. දැන් D ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න කියනකොට මේ හැම බලයකටම මම දුර ගත්තේ D වල ඉඳන් දුර ගත්තේ. 5 වරක් 9 45යි. 3 වරක් 6 18යි. ඍණ 2 වරක් 6 12යි. ඍණ 5 වරක් 2 ඍණ 10යි. ධන 3 වරක් 3 ධන 9යි. සුළු කරමු සුළු 18යි යම් මේ ධන 22යි. ඍණ 4යි. අනයි සුළු කරපුවාම D ගෙන් අල්ලගත්තත් එයා කරගෙන මොනවා වර්තවද? ඔව් දැන් මම ධන ඍණ මකා ගන්නවා. හදාගත්ත නැති අය.
එල්ල ගන්න. Hamo mahansini gana වතුර ටිකක් එහෙම බීලා නෑ යාර මම පටන් ගන්නවා ටික ගියොත් එහෙම ඔතන ඉඳන් ළඟ ඉන්න කාට හරි කියන වතුරක් ගේන්න කියලා විශ්මි නෑ नेतुली शाक आइन दिलूशन ළඟ කවුරුත් නෑ සර් බලමු වතුර ටිකක් බොන්න හොඳයි ඊළඟ දඩාර අනුමාත්‍රිකාවක් තියෙනවා අපිට බේරෙන්න නම් වෙන්න ඔන්න නොකියුවයි කියන්න එපා හම්මෝ බල ටික කෙලින් කරලා පට්ට මහන්සියක් තියෙනවා බාන් ත්‍රිකෝණමිතිය බැලුවා ඉවරයි ඈ එතකොට මේ බලයේ බැලුව ගියාම ඔයාලට වෘත්ත චලිතෙත් බැලුව යනවා වෘත්ත චලිත බැරුව යනවා කියන්නේ කාර්ය ශක්තිය ජවයත් බැරුව යනවා කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් විභාගේ ෆේල්. ඒකත් හොඳයි. ලබන අවුරුද්දෙත් වෙනවා ඊළඟ අවුරුද්දෙත් වෙනවනේ. සෙකන්ඩ් ෂොට්. එතකොට ගාණ වැඩි. එතකොට කෑෂ් වැඩි. කෑෂ් දෙන්න වෙනවා ඩබල් නේ අවුරුද්දෙන් අවුරුද්දට ගාණ වැඩි. හරි. අපි යනවා බල යුග්මයක බල යුග්මයක ගූර්ණය අනේ මෙහෙමයි බල කියන්නේ මොකද්ද බල යුග්මයක් කියන්නේ දෙකක් ගූර්ණය කියන්නේ ගූර්ණය එච්චරයි සරලම කතාව යම් කිසි ලක්ෂයක් වටා එකිනෙකට ප්‍රතිවිරුද්ධව දිශාවට බල දෙකක් ක්‍රියාත්මක වෙනවා නම් ආන් එතනදී අපි බල යුග්මයක් ඇති වෙනවා කියලා අපි කියනවා. දැන් මේකෙදි මම මෙතන මෙන්න මේ මෙතනදී විවර්තනය කරලා තියෙනවා. විවර්තනය වෙනවා කියන්නේ කැරකෙන්න හදලා තියෙනවා. මෙයා මොන වර්තන කැරකෙනවද? මේ බලයේ හින්දා මේ දණ්ඩ පහළට යනවා මෙයා හින්දා උඩට යනවා. එතකොට මේක කැරකෙන්නේ කොහොමද? එකම පැත්ත. දක්ෂිනාව. හොඳයි. එතකොට හොඳයි. බල යුග්මයක ගූර්ණය මේකට අපි කියන්නේ. බල යුග්මයක ගූර්ණය. බල යුග්මයක ගූර්ණය අපිට ගන්න පුළුවන් මේ බල දැන් බල දෙකම සමානයිනේ. සමාන බලය. කියන්නේ සමාන බලය.
දෙකම ගන්න එකයි ගන්නේ f වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර ගන්න. මොන දුරද? බල දෙක අතර ලම්බ දුර. හරිද? බල යුග්මයක ගුණය ගන්න බලය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර. පටල ගන්න එපා. මෙතනින් නිව්ටන් 10යි නම් මෙතනින් නිව්ටන් 10යි. ගුණය ගන්න එකම එක 10ක් විතරයි. 10 10 20යි කියලා ගන්නවද? නැහැ. එක බලයයි ගන්න. හරි? හරි. එතකොට highlight කරගන්න ඒ පිටුවේම පහළ තියෙන බල යුග්මයක ගුණය කියලා ලියන්න මෙහෙම විශාලත්වයෙන් ලියන්න මේ highlight කරගන්න විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වන සමාන්තර බල දෙකක් බල යුග්මයයි සමාන්තර බල දෙකක් බල යුග්මයයි සමාන්තර බල දෙකක් බල යුග්මයයි ඔය මේ බලන්න මෙතනදී ඉහළට බලයක් තියෙනවා නම් මෙතනදී පහළට බලයක් තියෙනවා මම මෙතනින් නම් අල්ලන්නේ මෙයා කරගෙන විවර්තන ලක්ෂ්‍ය විවර්තන කරගෙන ලක්ෂ්‍ය ඔව් බල දෙක අතර ලම්බ බල දෙක අතර ලම්බ හරි ඉතින් ඔතන තියෙන බල යුග්මයක ගුණය කිව්වම ගුණ කැලි දෙකක් නේ තියෙන්නේ මම කරකින්න මේ බලන්න බලය වැඩි කිරීම දුර ඒ වගේම බලය වැඩි කිරීම දුර ඉතින් වෙන වෙනම හොයලා එකතු කරත් එකයි එක බලයක් මේ සම්පූර්ණ දුරෙන් වැඩි කරත් එකයි හරි highlight කරගත්තනේ ඔය බල යුග්මයක ගුණයට උදාහරණ මොනවද නියන් හරි මේකට අපි කියන ටෙස්ටර් එක ගෙදර කරන්ට් එක තියනවා දැන් දීලා බලන්න පුළුවන් මේ බලන්න දැන් අපි මේකෙන් ඇණයක් ගලවනකොට අපි කරකවනවා මෙහෙම ඒ කැරකෙව්වට දැන් මම මේක කරකවනකොට මේක කරකවෙන්න දායක වෙන්නේ බල දෙකයි මේ බලන්න මෙන්න මේ මහපට ඇඟිල්ලේ යොදන බලයයි දබර ඇඟිල්ලේ යොදන බලයයි මේ මහපට ඇඟිල්ලෙන් මෙහෙට තල්ලු කරනවා දබර ඇඟිල්ලෙන් අනිත් පැත්තට තල්ලු කරනවා මේක කරකැවීම මම මොනා කරගන්නවද පහසු කරගන්න නේද හරි බෝතලයක මූඩියක් ගැලවීම බල යුග්මයක ගුණයට උදාහරණයක් ඒ වගේම අණු දෙකේ ටැප් එකක් අපි අරිට මෙවනේ බල යුග්මයක ගුණය සුක්කානම බල යුග්මයක ගුණය බයිසිකල් බයික් හැන්ඩලය බල යුග්මයක ගුණය තරාදිය පඩිදාන තරාදිය තියෙන්නේ සමාන කරගන්නවනේ ඇයි කොහොම තරාදිය තියෙනවා එක පැත්තට පඩිදාන අනිත් පැත්තට එතකොට ඒක බැලන්ස් කරගන්න බල යුග්මයක ගුණය තමයි ගන්න හරි යතුරක් උනන්නේ දොරක බලන්න දොරට යතුරක් දාලා කරකවද්දී මහපට ඇඟිල්ලෙනුයි මේ දබර ඇඟිල්ලෙනුයි බල යුග්මයක් දෙන්නේ හරි highlight කරගන්න ඒ පිටුවේ මෙහා පැත්තේ උඩම තියෙන උදාහරණ කියලා එන මුරිච්චි ගැලවීමට භාවිතා වන විවිධ නියන් නියන් කියලා නැහැ එතන හරි විවිධ යතුරු කියලා තියෙන කමක් නැහැ තුලා තැටි ඔන්න ඔක්කොම උදාහරණ ඒ තව ඉඩක් තියෙනවා ඒ ඉඩේ ලියා ගන්න හොඳම එකක් තියෙනවා වාහන සුක්කානම කියලා වාහන සුක්කානම ලියා ගන්න වාහන සුක්කානම වාහන සුක්කානම
හරි. හොඳයි. බල යුග්මයක ගූර්ණය කියලා මේ රූප සටහනක් දෙන එක පොඩ්ඩක් අමාරුයි. වෙලාව හැටියට ඒක එතන අමාරුයි. අමාරුද නැහැ. කොටුවක් තියනවද බලන්න? හිස් කොටුවක් තියනවද බලන්න? නෑ නේ. හරි ඒක වැඩක් නෑ. ඒක පොඩ්ඩක් ස්කිප් කරන්න. හරි. හරි. නිදසුන එක හදන්න. නිදසුන එක. ඔයාලා තේ බිස්කට් කන ගමන්ම ඒ බැරිද? දාන්න. හරි. නිදසුන බල යුග්මයක පූර්ණය. දැන් මේ බලන්න. ඔයාලට වස්තුව හරි මේ බලන්න ඔය වස්තුව ඔයාලට තියෙන විදිහට ඔයාලා ටියුට් එක දිහා බලපුවාම ඔයාලට තේරෙනවා ඔය වස්තුව කරකැවෙන්නේ වාමාවර්ත. එහෙනම් බල යුග්මයක ගූර්ණයමත් ඔයාලා G අකුර කියලා ගන්න නැත්නම් සිංහල ලියුවෙත් කමන්නේ ගූර්ණය කැපිටල් G හරි වාමාවර්ත ගූර්ණය. බලන්න බල යුග්මය තමයි 20 නේද? 20 ඩිග්‍රීන් බල දෙක අතර දුර 0.3යි. ඒ කියන්නේ නිව්ටන් මීටර කීයද? 6යි. බලය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර 0.3යි මීටරනේ තියෙන්නේ. හරි. එතකොට 6යි නිව්ටන් මීටර. හරි. බල ගූර්ණ නිව්ටන් මීටර. හරි. උදාහරණ දෙක නිදසුන දෙකක් හදන්න. Chalo rang mana lah dari bersama. Media ni mulut video dia ni, saya dia tu nak. Amal. Lupa lagi no? Kapan ni? Wes tu
හරි මේ පැත්තේ තියෙන නිව්ටන් 30 බලය ඕනකට මෙහෙම දික් කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ අවශ්‍ය නම්. හරි. මෙතන කෝණය අංශක 30යි. එහෙනම් අපිට බල පූර්ණය G ඔක කරගෙන කොහොමද වාමා වර්තව. හරි. බල දැන් මෙහෙමනේ ප්‍රශ්නේ බල දෙක තියෙනවා. හැබැයි බල දෙක අතර ලම්බ දුර දන්නේ නැහැ. හරිද? මෙහෙමයි මේ දුරට බල දෙක ලම්බ කරගන්නවට වඩා ලේසි නේද මේ දුර ලම්බ කරගන්න එක. එහෙනම් කෝණේ තියෙන පැත්තට එහෙනම් මට මෙයාව ලියන්න පුළුවන් 6යි cos 30. ඒ කියන්නේ මේ බල දෙක අතර ලම්බ දුර 6යි cos 30යි. 6යි cos 30ම දාලා හදමු. හරි. බලය ඇවිල්ලා 30යි බල දෙක අතර ලම්බ දුර 6යි cos 30යි. අයවැඩි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. 2ට 2 1යි 6ට 2 3යි. 3යි මූල 3යි. හරි 30 වැඩි කරන් දැන් 30 වැඩි කරනවා 3යි මූල 3න්. 30 3ෙන් වැඩි කරොත් 90යිනේ. එතකොට 90යි මූල 3යි. මොන මීටරද? නිව්ටන් මීටර. හරි බලය දිග අරගන්න ඕනේ. අපිට දුරක් වුණත් එහෙම විභේදනය කරගැනීමේ ධර්ම හැකියාවක් තියෙනවා. Question number 3. හරි. තුන්වෙනි ගාන කපා හරින්න. උදාහරණ 3 හදන්න බෑ. හරි. ඔයාලා ගෙදරදී කරාන එන්න ඕනේ පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන අභ්‍යාසවල පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන. පස්වෙනි ගාන, හයවෙනි ගාන, හත්වෙනි ගාන, අටවෙනි ගාන. ඔව් මුළු අභ්‍යාසෙම කරලා දාන්න. මුළු අභ්‍යාසෙම පුළුවන්. මුළු අභ්‍යාසෙම කරලා දාන්න. ඔන්න ඔය ඕන නේ. හරි. එතකොට අපි ලබන සතියේ කතා කරනවා ගූර්ණ පිළිබඳ මූල ධර්ම. ගූර්ණ පිළිබඳ මූල ධර්මයේ මෙයා නහන්න. ඔයාලා ඔය ගණන් ඔක්කොම හදන් ආවම තමයි ගූර්ණ පිළිබඳ මූල ධර්මය හොඳටම තේරෙන්නේ. ඒ නිසා අවධානමක් තියෙන වැඩ කරන්න නැතුව ආවොත් නම් මෙලව දෙයක් තේරෙන්නේ නැති වෙයි. නොකියුවයි කියන්න එපා. හරිය? හොඳයි. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. මම මෙතනින් අද නතර කරනවා. ඒ නිසා අපි ඊළඟ සතියේ හමු වෙමු.
පේපර් ක්ලාස් එකේ ගිය සතියේ පේපර් ක්ලාස් එකේ වීඩියෝ එකක් දාන්නම්. ඒ පේපර් එහෙම කරන්න අනිවාර්යයෙන්. මොකද අනිවාර්යයෙන් 22 ආයේ වැදගත් ඒ ගණන් හදන්නම ඕනේ. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. කියලා පාත්.